නිවාතෝච යටහත් පැවතුම් ඇති බව. ඒකට ධර්මය කියන උඩඟු නොවීම, මාන්නක්කාර නොවීම. මේ මාන්නය කියලා කියන එක ධර්මාවබෝධයට බලපාන බොහෝම භයානක දෙයක්. බොහෝ සමහරුන්ට මේ මාන්‍ය ඇති වුණාට පසමහරු කුලය නිසා මාන්‍ය ඇති ඔළුව ඉදිමෝගන්න අපි අසවල් කුලේ මිනිස්සු පහත් කර මනුස්සත්වයට නිග්‍රහ කරමින් මිනිස්සු පහත් කරන අපි අසවල් කුලේ. ඊළඟට සමහරු සල්ලි නිසා අපි බොහොම ධනවත් අය, අපි බොහොම උසස් අය, මිනිස්සු මොනුන්ද කියලා අනියර අහිංසක මිනිස්සුන් තමන්ගේ ධනය නිසා පහත් කරනවා. ඊළඟට තමන්ගේ උඩරට පහතරට බේද වෙන්න පුළුවන් වර්ණ බේ සමහර රටවල් වල වර්ණේ හැමේ වර්ණයේ මත කළු සුදු බේද තියෙන පුද්ගලයෝ තුල. එතකොට මේ වගේ පුද්ගලයන්ගේ වර්ණයේ මත, ජාතිය මත, කුලයේ මත, ගෝත්‍රයේ මත අපි අසවල් අය, අපි මෙහෙමයි. එතකොට මේ විදිහට තමන්ගේ මේ මාන්නක්කාරකම ඇතිවීම තුල, උඩඟු වීම තුල පුද්ගලයෙකුට ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. එතකොට ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ එදා අභිනිෂ්ක්‍රමණය කරනකොට උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට වසර 29 දී අභිනිෂ්ක්‍රමණය කරේ. උන්වහන්සේ මව්කුසින් බිහිවෙච්ච වෙසක් පුන් පොහෝ දවසේම ඉපදුනා චන්න සහජාත වස්තු අතර කෙනෙක්. චන්න ඇමතියත් ඒ වෙසක් පුන් පොහෝ දවසේම බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේමයි උපන්නේ චන්න. යසෝදරාව ඒ වගේමයි සතර මහා නිධානයක් උන්වහන්සේ වෙනුවෙන් පහළ වුණා කියන ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයේ වජිරාසනයේ ළඟින් පහළ වෙන්නේ ඒ වෙසක් පොන් පොහෝ දවසේ. මේ චන්න තමයි එදාම ඉපදිච්ච චන්න තමයි පුංචි කාලේ ඉඳන් එකට හැදී වැඩුණා. යාළුවා, මිත්‍රයා. එතකොට එදා රථාචාර්යවරය හැටියට බෝසතාණන් වහන්සේගේ මේ අස්ව රථය පදවමින් තමන් එක්ක ළඟින් හිටියේ. ඒ වගේම මේ සියලු කටයුතු වලට උපකාර කරපු කෙනා. එදා අභිනිෂ්ක්‍රමණය කරේ කන්ත කසුපිට නැගලා යනකොට චන්නත් එක්ක තමයි අනෝමා නදිය අසලට එනකම්ම මේ ගමන ආවේ. ඇවිල්ලා එතනදි තමයි කෙස් වැටිය කපලා අහසට විසි කරලා ගටීකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා පූජා කරපු සිවුරු පිරිකර දරාගෙන අනෝමා නදියෙන් එතර වෙලා තනියම විමුක්තියක් හොයාගෙන පිටත් වෙලා යන්නේ. මෙන්න මේ චන්න පස්සේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ චන්නට අර මාන්නය, උඩඟුකම කියන එක ඉස්මුදුනටම වැදිලා තිබ්බ කෙනෙක්. චන්න කිසිම කෙනෙකුට කීකරු නෑ. දැන් මේ බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ඊළඟට හිටපු ශ්‍රේෂ්ඨතම භික්ෂූන් වහන්සේලා දෙනම තමයි සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි අගසව් තනතුරු ලබන. ඊළඟ පිරිස තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ඇවිල්ලා තමයි 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන ශ්‍රේෂ්ඨම කෙනා වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේව ධර්මයේ හඳුන්වන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ තුන්වෙනි කෙනා. බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මුගලන් දෙනම ඊළඟට තුන්වෙනි කෙනා තමයි ශාසනයේ ප්‍රබලම මහා පිං ඇති කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට මේ ශාසනය තුල මෙවැනි ගරු කළ යුතු ක්‍රමවේදයක් තිබුණා. ඒ ශ්‍රාවකයන්ගේ තිබ්බ ප්‍රඥාව, සීලේ, ගුණය, ඒ නුවණ මත ඊළඟට උපසම්පදා පිළිවෙලක ධර්මයේ ගරු කරන ක්‍රමයක් තියෙනවා. පළවෙනියටම පැවිදි වෙලා රහත් වෙච්ච අය අතර පළවෙනිම කෙනා තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂූන් වහන්සේ. ඊළඟට පස්වක භික්ෂූන් වහන්සේලා යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනා. තින්ස වග්ගීය භික්ෂූන් වහන්සේලා. ඊළඟට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා. එතකොට මේ වගේ මේ බුද්ධ ශාසනය තුල වැඩිහිටි පිළිවෙලක් තියෙනවා, ගරු කළ යුතු පිළිවෙලක්. හැබැයි මේ චන්න කාටවත් කීකරු නෑ. අගසව් දෙනමටවත් 80 මහා ශ්‍රාවක කිසිම කෙනෙකුට මහරහතන් වහන්සේලා ඇවිල්ලා කිව්වත් චන්න කියන මේ මට අවවාද දෙන්න එපා කියනවා. මම බුදුහාමුදුරුවෝ කියන එක විතරයි කියලා මං අහන්නේ. මම මේ පුංචි කාලේ ඉඳන් උන්වහන්සේගේ එකට මාලිගාවේ හැදී වැඩුණේ. මමයි එදා එක් කරගෙන ගියේ මේ කන්ත කස්සය එක්ක අභිනිෂ්ක්‍රමණය කරනකොට ඔයාලා ඉන්න එපා කියනවා මට මේ ලොකු අවවාද දෙන්න. මෙහෙම කියලා කිසිම කෙනෙකුගේ අවවාදයක් පිළිගන්නේ මේ නිසාම චන්න බොහොම ටිකක් දරුණු කෙනෙක්,
ටිකක් අකීකරු කෙනෙක් භික්ෂූන් වහන්සේලා එක්ක වුණත් ටිකක් වාද විවාද වලට රණ්ඩුවට එන කෙනෙක් කිසි කෙනෙකුට කීකරු නැති කෙනෙක් අවසානයේ උනේ චන්නට ධර්මාවබෝධය කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම උඩඟුකමෙන් මාන්නෙන් හිටියා. ධර්මාවබෝධය කරන්න බැරි වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් මංචකයේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චන්න භික්ෂුව කාටවත් කීකරු නැහැ. තථාගතයන් වහන්සේට පමණයි කීකරු. මේ මහරහතන් වහන්සේලාට ධර්ම විනයකට කිසි කෙනෙක්ගේ කීමක් අහන්නේ නැහැ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්න භික්ෂුව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම දේශනා කරන ආනන්ද චන්නට වෙන කරන්න දෙයක් නැහැ. චන්නව පාලනය කරන්න දමනය කරන්න තියෙන ක්‍රමේ බ්‍රහ්ම දණ්ඩනය දෙන්න කියලා. ඒක තමයි භික්ෂුවකට මේ බුද්ධ ශාසනය තුළ දෙන දරුණුම දඬුවම. දඬුවම කියවට මේ කායික දඬුවම් නෙමෙයි. ධර්ම අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ කායිකව ගහන දඬුවම් දෙනේවනේ. බුද්ධ ශාසනය තුළ අතහැර දැමීම. ඒක තමයි කියන දරුණුම දේ. බුදුරජාණන් වහන්සේගේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩනේ පනවන්නේ කොහොමද? සංඝයා එකතු වෙලා සම්මත කරන්න කිව්වා. චන්නට දැනුම් දෙන්න කිව්වා. ආයි එතනින් එහාට භික්ෂුන් වහන්සේලා චන්න සම්බන්ධයෙන් කිසිම ඇසුරක් නැහැ. ධර්ම විනයෙන් චන්නට අනුග්‍රහයක් නැහැ. චන්නව අතහැරලා දාන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේ කරේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක චන්න නිවන් දකින්නේ ඒක තුල. චන්න තමන්ගේ තියෙන මේ උඩඟුකම මාන්නේ දුරු කරගෙන චන්නට ධර්මාවබෝධය කරන්න තියෙන මාර්ගය ඒකයි. බුදු ඇසින් දැකලයි මේ බ්‍රහ්ම දණ්ඩනේ පනවන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවසන් වෙලා පළවෙනි ධර්ම සංගායනාව අවසානයේ මහරහතන් වහන්සේලා එකතු වෙලා බ්‍රහ්ම දණ්ඩනේ සම්මත කරා. සම්මත කරලා චන්න භික්ෂුවට දැනුම් දුන්නා. හැබැයි දැන් චන්නට මේක දැනුම් දෙන්නත් භික්ෂුන් වහන්සේලා පිරිසක් ආනන්ද හාමුදුරුවෝ එක්ක යනකොට දැන් කට්ටිය සාමාන්‍ය අය රහතන් වහන්සේලාට බිය තැති ගැනීම නැති වුණාට සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලාට යම් කිසි බිය තැති ගැනීම තියෙනවා. උන්වහන්සේලා රහත් වෙලා නැත්නම් චන්නට ටිකක් බයයි අනිත් අය. දැන් චන්න හාමුදුරුවෝ ළඟට මේක බ්‍රහ්ම දණ්ඩනේ කියන්නත් පිරිසක් එක්ක තමයි ගියේ. එහෙම යනකොට දැන් චන්න අහනවා මේ කිව්වා තථාගතයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. සංඝයා බ්‍රහ්ම දණ්ඩනේ සම්මත කරා. චන්න ඔබ ළඟට ආවේ මේක දැනුම් දෙන්නයි කිව්වා. එතකොට චන්න නිකන් බොහොම උඩඟු මාන්නෙන් කියනවා මොකද්ද ඔය මහ ලොකු බ්‍රහ්ම දණ්ඩනේ කියලා ඇහුවා. මොකද්ද ඔය කියලා ඇහුවා. එතකොට කියනවා සංඝයා අද පටන් ඔබත් සමග කිසිම ඇසුරක් නැහැ කිව්වා. සංඝයා ඔබට අවවාද අනුශාසනා කරන්නේ ඔබ අතහැරලා දැම්මා කිව්වා. අන්න එහෙම කියනකොට තමයි උඩඟුකම මාන්නේ දුරුුනේ. අහෝ මන් නැසුනා නේද? අහෝ මං වෙනසුනා නේද? අයියෝ මට මොකද්ද මේ උනේ කියලා චන්නට සිහිසුන් වුණා කියන. අවසානයේ චන්න සිහියාවට පස්සේ භික්ෂූන් වහන්සේ වෙනදා මාන්නෙන් හිටපු කෙනා කාටවත් කීකරු නැති කෙනා භික්ෂූන් වහන්සේලාගේ කුටිවලට ගිහිල්ලා වැඳලා කියනවා නේ මට එහෙම කරන්න එපා, මට අවවාද කරන්න, මට ධර්මයේ කියලා දෙන්න. තථාගතයන් වහන්සේත් පිරිනිවන් පෑවා. නේ මං තනි වුණා, මට අවවාද කරන්න කියනවා. දැන් බ්‍රහ්ම දණ්ඩනේ පනවල නිසා භික්ෂූන් වහන්සේලා කවුරුත් අවවාද කරන්න යන්නේ. කියනවා චන්න මේ අන්න අර කුටියට යන්නකෝ, අර ස්වාමීන් වහන්සේ ළඟට යන්න කියනවා. එතකොට චන්න අනේ දුවගෙන ගිහිල්ලා ඒ කුටියට ගිහිල්ලා දොරට ගහලා වැඳ වැටෙනවා. අනේ ස්වාමීනි මට අවවාද කරන්න, මට එහෙම කරන්න එපා. මං අද ඉඳන් කියන දේ අහන්නම්, මට මෙහෙම මට අවවාද කරන්න, මට ධර්මයේ කියන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් කියනවා මේ චන්න අන්න අර ස්වාමීන් වහන්සේ ළඟට යන්නකෝ, උන්වහන්සේ ළඟට යන්න කියනවා. එතකොට චන්න එතනටත් දුවනවා. මේ වගේ කොටියෙන් කොටියට ගිහිල්ලා චන්න හොඳටම අර උඩඟුකම මාන වෙනදා කිසි කෙනෙකුට ඔළුව නමන්න නැති කෙනා, කිසි කෙනෙක් ළඟ දන ගහන්න නැති කෙනා, කිසි කෙනෙක්ගේ කීකරුකමක් නැති කෙනා දැන් වැඳ වැටිලා හැම තැනම පොඩි හාමුදුරු ළඟ ඉඳන් වැඳ වැටුණා. අනේ මට අවවාද කරන්න, අනේ මාව අතහරින්න එපා කී. අවසානයේ චන්න දැනගත්තා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වේ මගේම තියෙන මාන්නේ නිසා, මගේ තියෙන උඩඟුකම නිසා. මමම මේ මාන්නේ නැමැති හුල ගලවලා ඉවත් කරගන්නවා කියලා චන්නම භාවනා කරන්න පටන් ගත්තා. ධර්මයේ දියුණු කරගත්තා.
සමද විදර්ශනා වැඩුවා ධර්මයේ දියුණු කරගෙන කෙලෙසුන්ගේ මිදිලා රහත් වුණා. ධර්මය අවබෝධ වෙනවා සමගම බ්‍රහ්ම දණ්ඩනෙන් නිදහස් වුණා. සංඝයා කියනවා චන්න ඔබ දැන් බ්‍රහ්ම දණ්ඩනෙන් නිදහස් කියව. එතකොට අපිට පේනවා බලන්න බුදුරජාණන් වහන්සේ අනාගතයේ දකින බුදුරජාණන් වහන්සේ මේ චන්නව දමනය කරගත්ත හැටි ඒ උඩඟුකම මාන්නේ දුරු කරගත්ත ක්‍රමේ බ්‍රහ්ම දණ්ඩන. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා කියලා කීකරුකමින් ආදරෙන් කරුණාවෙන් සමහර වෙලාවට හදන්න බැරිනං ඒ වගේ අතහැර දැමීම තුළ සමහර වෙලාවට තමම්ම හිතනවා හයියෝ මට වෙච්චදේ මාව අතහැරිය. ඇයි මට මෙහෙම කරේ මගේ අඩුපාඩුකන් නිසයි මට මේක උනේ කියලා හැදෙන්න උත්සාහ කරන පුද්ගලයෝ ඉන්න පුළුව. එතකොට ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්ම දකින ඒ පුද්ගලයන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින ලෞතරා බුදුරජාණන් වහන්සේට පමණයි ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන් අඳුනගෙන ඒ පුද්ගලයන්ට ගැලපෙන විදිහට මේ වගේ පනවන්න පුළුවන්කම තියෙන. එනිසා පිංහතුනි මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මංගල කාරණා අතර නිවාතෝච කියන්නේ යටහත් පැවතුම් ඇති බව උඩඟු නොවීම මාන්‍ය නැතිකර ගැනීම මහා මංගල සූත්‍ර පෙන්වන මංගල කාරණය.